අපි මේ වීඩියෝ ටියුටෝරියල් එකේදී කතා කරන්න යන්නේ winding up ගැන. මොකද්ද මේ winding up කියලා කියන්නේ? දැන් winding up කියලා කියන්නේ dissolution of company එකක තියෙන එක් ක්‍රමවේදයක්. දැන් company එකක් dissolve කරන්න. එහෙමත් නැත්නම් දැන් අපි ඔයාලට මතක ඇති අපි කතා කරනකොට company ලෝකයේ characteristics ගන්නකොට company එකට තියෙන perpetual succession එකක්. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. Even though we believe that company has a perpetual succession, it will be there for the entire time. Sometimes the companies need to be dissolved. For many reasons, the company may not be able to continue as it desired. Now, හිතන විදිහට දිගටම කම්පැනි එක පවත්වාගෙන යන්න හම්බෙන්නේ නැහැ. විවිධ හේතු නිසා කම්පැනි එක වහන්න සිද්ධ වෙනවා. නමුත් අපි කලින් කියනවා වගේම හන්දියේ පළතුරු ලෑල්ලක් කරගෙන ගිහිල්ලා දැන් අදම පළතුරු ලෑල්ල කරනවා. නමුත් හෙට ඉඳන් මට ඔක අයින් කරගන්න හිතුණොත් මට ඒක හෙට ඉඳන් නතර කළා දාන්න පුළුවන්. මගේ ව්‍යාපාරයක් මම තනියම කරගෙන යනවා. මට ඒක අයින් කරගන්න පුළුවන්. එක දවසින් මට ව්‍යාපාරය වත් කරගන්න පුළුවන්. ව්‍යාපාරය නතර කරන්න පුළුවන්. නමුත් කම්පැනියක් විදිහට රෙජිස්ටර් කරාට පස්සේ ඒ විදිහට අපේ හිතුමනාපයට අපිහි අයිතිකාරයන් වුණත් අපිහි ඩිරෙක්ටර්ස්ලා වුණත් අපේ කැමැත්තට තනි මනාපයට කම්පැනි එක වයින්ඩ් අප් කරන්න කම්පැනි එක වහන්න බෑ. මෙතෙන්දී කම්පැනිස් ෆලෝ අප් කරන ස්පෙෂල් ප්‍රොසීඩර් එකක් තියෙනවා. අන්න ඒ ස්පෙෂල් ප්‍රොසීඩර් එකට තමයි අපි වයින්ඩින් අප් කියලා කියන්නේ. මේ වයින්ඩින් අප් වලට අමතරව කම්පැනි එකක් ඩිසෝල්ව් කරන්න පුළුවන්, කම්පැනි එකක් වහන්න පුළුවන් විවිධ ක්‍රමවේද තියෙනවා. කම්පැනි එකක් ඩිසෝල්ව් කරන්න පුළුවන් එක විදිහක් තමයි රෙජිස්ට්‍රාර්ට පුළුවන් කම්පැනි එකක් ඩිසෝල්ව් කරන්න සෙක්ෂන් 394 යටතේ. මේ සෙක්ෂන් 394 මොකක්ද කියන්නේ කියලා අපි ඊළඟ ස්ලයිඩ් එකේදී බලමු. එතකොට රෙජිස්ට්‍රාර්ට හැකියාවක් තියෙනවා කම්පැනි එකක් වහන්න, ඩිසෝල්ව් කරන්න. ඒ වගේම තමයි කම්පැනි අමල්ගමේෂන් එකක් වෙනවා නම්, ඒ කියන්නේ අපේ කම්පැනි එක තමයි ABC Private Limited එක. දැන් මේ ABC Private Limited එක XYZ කියන කම්පැනි එකත් එක්ක අමල්ගමේෂන් එකකට එකතු වෙනවා. දෙන්න එකතු කිරීමක්. එතකොට මෙතන තවදුරටත් ABC කියලා කම්පැනි එකක් නැහැ. දැන් තියෙන්නේ XYZ කියලා කම්පැනි එකක්. එහෙමත් නැත්නම් අලුතෙන්ම හදපු අලුත් කම්පැනි එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තියෙන කම්පැනි එකකින් අලුත් කම්පැනි එකක් හදනවා හෝ කම්පැනි දෙකම නැති වෙලා තවත් වෙනස්ම කම්පැනි එකක් හැදීමක් තමයි අමල්ගමේෂන් එකේදී සිද්ධ වෙන්නේ. එතකොට අමල්ගමේෂන් එකකදී කම්පැනි එක ඩිසෝල්ව් වීමක් වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම enforcement under section 487 අපි මේකත් ඉස්සරහදී කතා කරනවා. කම්පැනි එකක් ඩිසෝල්ව් කරන්න පුළුවන් අපේ නීති ශිෂ්‍යයෙක් විදිහට වැඩිම ඉගෙන ගන්න ඕන කාරණාව තමයි මේ winding up කියලා කියන්නේ. එතකොට කම්පැනි එකක් ඩිසෝල්ව් කරන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. දැන් අපි ඒකෙදි section 394 winding up කියන එකත් විශේෂයෙන් මේ වීඩියෝ ටියුටෝරියල් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් අර මම කිව්වා වගේ section 394 යටතේදී රෙජිස්ට්‍රාර්ට බලයක් ලබා දීලා තියෙනවා defunct company එකක් function වෙන්නේ නැති ක්‍රියාත්මක වෙන්නේ නැති company එක company register එකෙන් struck off කරන්න. ඒ කියන්නේ නම කපලා ඉවත් කළ දැමීමේ හැකියාවක්. එහෙමත් නැත්නම් company එක dissolve කිරීමේ හැකියාවක් රෙජිස්ට්‍රාර්ට ලබා දීලා තියෙනවා section 394 යටතේ. දැන් මේ section 394 බලය ලබා දීලා තිනකොට අනිවාර්යයෙන් මෙතන ක්‍රයිටීරියා එකක් තියෙනෝනේ කොහොමද මේ අදාළ කම්පැනි එක ඉවත් කරන්න පුළුවන් වෙන්නේ කියලා. අපි ඩිස්ක්‍රිෂනරි පවර් එකක් දෙනවනම් ඩිස්ක්‍රිෂනරි පවර් එක ඉම්පෝස් කරන්න පුළුවන් යම් කිසි ක්‍රමවේදයකුත් දෙනවා. නැත්නම් ඒක ඇබියුසිව් විදිහට යූස් කරන්න පුළුවන් නිසා. දැන් මෙතන කියනවා registrar has reasonable cause. registrarට reasonable හේතු තියෙනවා නම් to believe company not carrying business send a letter inquiring it. Now, if registrar get into information that particular company is not carrying business and if he has sufficient causes to it to believe that this particular company is not carrying business even though it has been registered, then the registrar can send a letter to that particular asking them or inquiring them whether the company is actually carrying on business or not. Right? So that is the first step. Then, if within 1 month no reply received, within 10 days registrar send another letter stating if no reply given, company name will struck off within 1 month. Now, let me take this procedure into a simple way. Then,
මේ පොඩි ටයිම් ලයින් එකක් මෙතන තියෙනවා ස්ටෙප්ස් කිහිපයක් අනුගමනය කරනවා ඩියු ප්‍රොසෙස් එකක් අනුගමනය කරනවා මොකද කම්පැනි එකක් රෙජිස්ටර් කරා වගේ නෙමෙයි කම්පැනි එකක් ඉවත් කරගන්නකොට රෙජිස්ටර් කරනවට වඩා පහසු නැහැ සමාගමක් ඩිසෝල්ව් කරනකොට සමාගමක් ඉවත් කරනකොට මොකද ඒක ඩිෆන්ක්ට් නොවී තියෙන අවස්ථාවකදී කම්පැනි එක අයින් කළ දැමුවොත් එහෙම ඒකෙන් ඒ රෙජිස්ටර් කරපු පාර්ශ්වයට ලොකු අගතියක් වෙන නිසා දැන් මුලින්ම බලනවා මුලින්ම මොකද කරන්නේ රෙජිස්ට්‍රාර්ට හිතුනොත් එහෙම මෙන්න මෙතන රීසනබල් කෝස් එකක් තියෙනවා කියලා මේ කම්පැනි එක හරියට බිස්නස් එක කරන් යන්නේ කියලා රෙජිස්ට්‍රාර් මොකද කරන්නේ මුලින්ම ලියුමක් යවනවා කම්පැනි එකට මේක නිකම්ම යවන්නේ ඔයාලා මේ ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යනවාද කියන කාරණාව සම්බන්ධයෙන් දක්වලා ලියුමක් යවනවා මේ ලියුමට මාසයක් ඇතුළතදී රිප්ලයි එකක් ආවේ නැත්නම් දින 10ක් ඇතුළතදී මේ රිප්ලයි එක ඇවිල්ලා නැතුව තියෙන මාසයක් ඇතුළතදී රිප්ලයි එකක් ආවේ නැත්නම් දින 10ක් ඇතුළතදී රෙජිස්ටර් තව ලියුමක් යවනවා. right? තව ලියුමක් යවනවා. මේ ලිපියට රිප්ලයි එකක් නොලැබුණොත් එහෙම within 1 month මේ ලියුමට within 1 month රිප්ලයි එකක් ආවේ නැති වුණොත් එහෙම කම්පැනි එක ස්ට්‍රක් ඕෆ් කරනවා කියලා. ඒ කියන්නේ කම්පැනි එක ඩිසෝල්ව් කරනවා කියලා. එතකොට මේ ලියුම ඉඳලත් 1 month යනකම් රිප්ලයි එකක් ආවේ නැති වුණොත් එහෙම කම්පැනි එක මොකද කරන්නේ? මේක ගැසට් කරනවා මේ අදාළ කම්පැනි එක තව මාස 3ක් ඇතුළතදී ඩිසෝල්ව් කරනවා ස්ට්‍රක්ට් ඕෆ් කරනවා කියලා. මෙහෙම ගැසට් කරාට පස්සේ නෝටිස් එකක් ආයි යවන්න ඕනේ මේ අදාළ කම්පැනි එකට. නෝටිස් එකක් යවනවා මාස 3කින් in 3 months of time කම්පැනි එක ස්ට්‍රක්ට් ඕෆ් කරනවායි කියලා. right? එතකොට මේ process එකේදී මේ හැම process එකේදීම කම්පැනි එක රිප්ලයි කරන්න නැතුව ඉඳලා මේ නෝටිස් එක යවුවම කම්පැනි එක රිප්ලයි කරනවා නම් කම්පැනි එක ෂෝ කෝස් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් හොඳ හේතුවක් කියන්න ඕනේ. ඇයි එකක් එයාලා කියන්න ඕනේ මෙයාලා තවදුරටත් ව්‍යාපාරය කරගෙන යනවා කියලා they are carrying the business and also they have to state why they couldn't or why they failed to reply within these stages. ඒ අවස්ථාවලදී ඇයි රිප්ලයි කරේ නැහැ කියන එකට ෂෝ කෝස් එකක් පෙන්නලා එයාලට පුළුවන් මේ ස්ට්‍රක්ට් ඕෆ් කරන එක නතර කරන්න. එහෙම නැත්නම් ඔන්න ඔය process එක follow up කරලා තමයි රෙජිස්ට්‍රාර්වරයා විසින් කම්පැනි එකක් ඩිසෝල්ව් කරන්නේ කම්පැනි එකක් ස්ට්‍රක් ඕෆ් කරන්නේ මේ කාරණාව ඉතාමත් වැදගත් මේක පේපර් වලදී විශේෂයෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ඒරියා එකක් ඒ නිසා මේ process එක මතක තියාගන්න in detail යන්න එපා ඔයාලා මේ section එක බලනකොට මේ section එක ගොඩක් lengthy section එක but get the idea this is the simple idea which you need to remember firstly registrar has to send a letter inquiring them it is a letter of inquiry right which is asking about them or inquiring them whether they are willing or whether they are actually carrying on business. If within 1 month of time the company did not reply to such inquiry letter, then within 10 days of such time, registrar has to send another letter or notice stating that if you do not reply to this letter, within 1 month of time the company will be struck off from the company register. Then after 1 month of time if no reply is still received the registrar will gazette it in as a public notice that the particular company will be struck off within 3 months of time and then company will send again a notice to the company that okay now you haven't replied for this long we have gazetted to struck off your company so within 3 months of time your company will be struck off. So if the company so within 3 months of time the company has to show cause a good reason why they didn't reply on all the past occasions and also they have to prove that they are actually carrying on business. So this is the process which has been given the discretion to the registrar to dissolve a company. Now then we are coming to the most important part of winding up. Now as I told you earlier, unlike in a sole proprietorship, dissolving a company or winding up a company is not that easy. It has very complex process
It has complexities because the company has been make obligation upon to many stakeholders. They have creditors, they have employees, right? They have shareholders. So therefore lot of persons have interest over the company, so therefore that cannot be easily wind up without giving them the remedies, right? So according to section 267, the Companies Act identified three types of winding up. First type is winding up by court. Second type is voluntary winding up. Third type is winding up subject to supervision of court. Now each of these three types has its own unique characteristics, and it has own merits and demerits. So therefore we are going to look into this each of these types, and especially as a law student we have to learn about this winding up by the court in detail, right? මොකද නීති ශිෂ්‍යයෙක් විදිහට නීතිමය පැත්තෙන් අපිට වැඩි කාරණාවක් ඉගෙන ගන්න තියෙන්නේ අධිකරණය හරහා සමාගමක් ඇවර කිරීම, එහෙමත් නැත්නම් සමාගමක් winding up කිරීම සම්බන්ධයෙන්. right. Now winding up by court කියන කාරණාව ගත්තම company wind up by a order given by court. දැන් මෙතනදී company එකක් wind up කරන්නේ company අධිකරණය විසින් කරන ලබන නියෝගයක් මත පදනම් වෙලා. එතකොට එහෙම නියෝගයක් කරන්න නම් දැන් ඩිවෝර්ස් එකක් grant කරන්න නම් ඩිවෝර්ස් එකට grounds හතරක් තියෙනවා. ඒ වගේ winding up by court කරනකොට එතනදී grounds හතරක් දක්වලා තියෙනවා. මේ grounds දක්වලා තියෙන්නේ grounds for such orders are set out in section 270. section 270 තමයි මේකට දාලා grounds දක්වලා තියෙන්නේ. If company comes under any in such ground set out in section 270, it shall be compulsory to be wound up. It shall be. Right? So if one of these ground has been met, there is no other option. The company has to be wound up immediately. That is compulsory. So unless they can cure the ground which has been set out in section 270, the company is mandatory to be wound up. They do not have discretion. Court has to make an order to wind up that company. Right? Now let me see what are the grounds set out in section 270. Now it says company may wound up by court if, right, if the company has by special resolution resolved the company to be wound up by court. Now we are going to learn about special resolution in the upcoming video tutorials, but as for the basic knowledge, it is a resolution which passes by a special majority. Now what does it says is special resolution එකකින් pass කරගත්තොත් එහෙම අපි මේ කම්පැනි එක කෝට් එක හරහා අධිකරණය හරහා කරන ලබන නියෝගයක් ඔස්සේ වයින්ඩ් අප් කරගන්නවා කියලා. අන්න ඒ විදිහට රෙසලූෂන් එකක් පාස් කරොත් විශේෂ බහුතරයකින් ෂෙයා හෝල්ඩර්ස්ලා කැමති වුණොත් එimhe අපි අධිකරණය කරන ලබන නියෝගයක් ඔස්සේ කම්පැනි එක වයින්ඩ් අප් කරනවා කියලා. එහෙම රෙසලූෂන් එකක් පාස් කරලා අධිකරණයට මේ ගැන දැන්නුවාට පස්සේ අධිකරණය විසින් නියෝගයක් කරනවා to they may give an order for a winding up the court. එතකොට ඒක තමයි පළවෙනි ග්‍රවුන්ඩ් එක ස්පෙෂල් රෙසලූෂන් එකක් පාස් කරලා අධිකරණය ඔස්සේ winding up කරන්න පුළුවන්, winding up by court. දෙවැනි අවස්ථාව තමයි the company does not commence its business within 1 year from its incorporation or suspend its business for 1 year. Then 2019 අප්‍රේල් මාසේ කම්පැනි එකක් රෙජිස්ටර් කරනවා. නමුත් 2020 අගෝස්තු වෙනකම් මේ ව්‍යාපාරයේ කිසිම වැඩ කටයුත්තක් වෙලා නැහැ. කිසිම බිස්නස් ට්‍රාන්සැක්ෂන් එකක් කළා නැහැ, කොන්ට්‍රැක්ට් එකකට ලැබිලා නැහැ. රෙජිස්ටර් කර එක විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. එතනින් පස්සේ කිසිම දෙයක් වෙලා නැහැ. එහෙනම් ව්‍යාපාරයේ පටන් අරගෙන ඉවර වෙලා රෙජිස්ටර් කරාට පස්සේ if the business does not commence its business, කම්පැනි එක ව්‍යාපාර කටයුතු පටන් ගත්තේ නැත්නම් ඉන්කෝපරේට් කළා අවුරුද්දක් ඇතුළතදී අන්න එතකොටත් කම්පැනි එක වවුන්ඩ් අප් කිරීමේ ඕඩර් එකක් දීමේ හැකියාව කෝට් එකට තියෙනවා. පටන් අරන් අවුරුද්දක් වෙන්න ඕනෙත් නැහැ. If the company suspends its business, දැන් ව්‍යාපාරය පටන් අරන් තින්නේ 2018 දී. 2018 ඉඳන් වැඩ කරගෙන යනවා. නමුත් 2019 අප්‍රේල් වලදී වලින් පස්සේ 2020 අගෝස්තු වෙන කාලය දක්වාම කිසිම ව්‍යාපාර කටයුත්තක් වෙලා නැහැ, කිසිම බිස්නස් ට්‍රාන්සැක්ෂන් එකක් වෙලා නැහැ. අන්න එවැනි අවස්ථාවකදී කෝට් එකට පුළුවන් මේ ව්‍යාපාර ආයතනයේ මේ කම්පැනි එක වයින්ඩ් අප් කරන්න ඕඩර් එකක් නිකුත් කරන්න.
ඒතර ඕක තමයි section 200B යටතේ දක්වලා තියෙන ground එක. දැන් අපි grounds දෙකක් කතා කරා. එකක් special resolution, අනිත් එක the company does not commence its businesses within 1 year from its incorporation or suspends its business for 1 year. එතකොට ඒක තමයි දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව කියන්නේ if the number of members falls below the minimum number required under the section 4 subsection 2. එතකොට section 4 subsection 2 යටතේ දාලා තියෙන minimum number එක නැත්තා. මේ minimum number of members to a company falls below the minimum එක. ඒ කියන්නේ minimum number එකට වඩා අඩු ප්‍රමාණයක් නම් company එකේ ඉන්නේ directorsලා public company එකේ directorsලා දෙන්නෙක් ඉන්න ඕනේ කියලා. නමුත් එක director කෙනෙක් නම් ඉන්නේ. අන්න එවැනි අවස්ථාවකදී company එක wind up කරන්න order එකක් නිකුත් කරන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව තමයි if there are no directors of the company. දැන් company එකේ directorsලා දෙන්නේ හිටියේ. මේ දෙන්නම මොකක් හරි හේතුවක් නිසා ඉවත් වෙලා යනවා. එහෙම නැත්නම් accident වෙනවා. accident එකකින් මිය යනවා. එහෙම නැත්නම් unsound made වෙනවා. insolvent වෙනවා. මෙහෙම හරි මොනවාම හරි හේතුවක් නිසා company එකේ directorsලා දෙන්න නැති වුණොත් එහෙම මෙතන කවුරු directorsලා නැති වුණොත් එහෙම ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්න බෑ. මං කිව්වා company එකක් කියන්නේ fiction එකක්. ඒකට soul එකක් body එකක් නැහැ. කවුරු හරි මේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඕනේ. ඒතකොට ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ directorsලා. එහෙනම් directorsලා නැති වුණොත් එහෙම company එකේ කිසිම කටයුත්තක් කරන්නට වෙන්නේ නැහැ. operation එකක් management එකක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් company එක wind up කරන්න වෙනවා. ඊළඟට තව අවස්ථාවක් තියෙනවා if the company is unable to pay its debt. මේක ඉතාමත් වැදගත්. අපි මේ unable to pay its debt කියන එක in detail ඊළඟට කතා කරනවා. අවසාන වශයෙන් court එකට discretion එකක් දීලා තියෙනවා. The court is of opinion that it is just and equitable that the company should be wound up. ඒතර අවසාන වශයෙන් අර කලින් grounds වලට අමතරව court එකට discretion එකක් දීලා තියෙනවා. court එකට හැංගෙනවා නම් මේක තමයි just and equitable කියලා. පවතින තත්ත්වයට එක්ක ව්‍යාපාර කටයුතු බලලා හැම දෙයත් එක්කම ව්‍යාපාරය වහන එක නම් හොඳම ක්‍රමවේදය. වහන එක නම් just and equitable resolution එක solution එක. එවැනි අවස්ථාවකදී court එකට පුළුවන් court එකේ opinion එකෙන් එහෙම දෙයක් හිතනවා නම් company එක wind up කරන්න කියලා order එකක් නිකුත් කරන්න. ඉතින් ඔන්න ඔය කියන කාරණාවන් ටික තමයි අපිට section 270 යටතේදී winding up by court එකේ grounds යටතේ හඳුනා ගන්නට තියෙන්නේ. right. දැන් අපි කිව්වා 270 මං කිව්වා unable to pay its debt. එහෙම නැත්නම් inability to pay debts කියන කාරණාව තිබුණා. මොකක්ද මේ කියන්නේ කියලා අපි දැන් බලමු. Section 271 කියනවා set out situations which consider companies unable to pay its debt. company කොයි අවස්ථාවේදීද debts pay කරන්න නොහැකියාවක් ඇති වෙනවයි කියලා කියන්නේ. දැන් unable to pay its debts කියන්නේ company එකක වැඩ කටයුතු වෙනකොට දැන් business එකක් ගත්තම හැමදේම අත්පිට මුදලට. එහෙමත් නැත්නම් cash transactions සිද්ධ වෙන්නේ නැහැ. credit transactions ගොඩාරියක් සිද්ධ වෙනවා. එතකොට එහෙම credit transaction වෙනකොට creditorsලා ඇති වෙනවා. එතකොට ණයක් ඇති වෙනවා, debtorsලා ඇති වෙනවා, obligation එකක් ඇති වෙනවා. එහෙනම් එවැනි අවස්ථාවකදී මේ පුද්ගලයන්ට ණයක් ඉල්ලුවොත් එහෙම යාලගේ ණය ප්‍රමාණය, යාලගේ obligation එක ගෙවන්න කියලා creditor කෙනෙක් request එකක් කරාම ඒ request එකට satisfy කරන්න බැරි වුණොත්, ඒ request එක කරන debt එක ගෙවන්න බැරි වුණොත් එහෙම අපි කියනවා අන්න ඒක unable to pay its debts කියලා. හැබැයි මේ section 271 මේක තවදුරටත් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතන කියනවා company shall deemed to be unable to pay its debt where a creditor කවුරු හරි ණයක් ගත්ත පුද්ගලෙක් creditor to whom the company is indebted in sum exceeding 50,000 rupees. right. 50,000 rupees වලට වඩා වැඩි මුදලක්. right. රුපියල් 50,000කට වැඩි මුදලක් ණයට ලබා දීලා තියෙන පුද්ගලෙක් ඉන්නවනම් creditor කෙනෙක් ඉන්නවනම් අන්න එහෙම පුද්ගලයෙක් has served on company by leaving it at the registered office of a company a demand. එහෙම පුද්ගලයෙක් company එකකින් demand එකක් කරොත් එහෙම under his hand requiring the company to pay some due. එයාගේ මුදල ගෙවන්න කියලා to pay the some due. එයාගේ රුපියල් 50,000 company එකට දීලා තියෙනවා. company එකට අපි කියනකොට transaction එකක් කරලා තියෙනවා. දැන් credit එකකට තමයි කරලා තියෙන්නේ. රුපියල් 75,000ක credit එක. දැන් මේ ණය ගෙවන්න කියලා යම්කිසි creditor කෙනෙක් demand කරොත් එහෙම company එකකින් ඉල්ලීමක් කරොත් එහෙම මට හිඟ වෙලා තියෙන මේ 75,000 මට ගෙවන්න කියලා company එක එහෙම demand එකක් කළා සති 3ක් ඇතුළතදී within 3 weeks from the date of so leaving එහෙම request එකක් කළා සති 3ක් අතරදී company එක neglect to pay the sum.
එයාලට ඒ සති 3 අතරදී ගෙවන්න බැරි වුණොත් හරි ඒක රිෆියුස් කරොත් හරි එහෙම අවස්ථාවකදී කම්පැනි එක සලකනවා company is unable to pay its debt කියලා, right? So it is proved that the satisfaction of the court that the company is unable to pay its debts, and in determining whether a company is unable to pay its debt, court shall take into account the contingent and prospective liabilities of the company. Right. මේ ඇල දෙවෙනි කාරණාව. දැන් අපි කියවන කාරණා දෙක පළවෙනි එක වලට තේරුණා. යම් කිසි ණයකාරයෙක් රුපියල් 50000කට වඩා ණයක් කම්පැනි එකට තියෙනවා නම් ඒ අදාළ පුද්ගලයාට ඒ පුද්ගලයා විසින් කම්පැනි එකකින් ඉල්ලීමක් කරොත් මගේ මේ ණය ගෙවලා ඉවර කරන්න කියලා. ඒ ඉල්ලීම කළ සති 3ක් ඇතුළතදී කම්පැනි එකට බැරි වුණොත් එහෙම ඉල්ලීම නිග්ලෙක්ට් කරොත් එහෙම මේ පේමන්ට් එක කරන්න එතනදී අපි සලකනවා company is unable to pay its debts කියලා. ඒ වගේම තමයි කෝට් එකට කවුරු හරි ඔප්පු කරන්න හදනවා නම් it is proved to the satisfaction of the court that the company is unable to pay its debts. දැන් කම්පැනි එකට සාක්ෂි ඉදිරිපත් කරනවා මෙහෙමයි මේ කම්පැනි එකට ණය ගෙවලා ඉවර කරන්න බෑ. එතකොට ඒක ඩිටර්මයින් කරගන්නකොට කම්පැනි එක අධිකරණයේ තීරණය කරනකොට මේ කම්පැනි එකට ඩෙප්ට් එක පේ කරලා ඉවර කරන්න බැරිද? කම්පැනි එකේ තියෙන ණය ගෙවලා ඉවර කරන්න බැරිද කියලා කෝට් කන්සිඩර් කරන දේවල් තියෙන එක contingent and prospective liabilities. දැන් කම්පැනි එකේ පවතින liabilities මොනවද? කම්පැනි එකේ ඉදිරියේදී එන්න තියෙන prospective liabilities මොනවද කියන කාරණාවන් කන්සිඩර් කරනවායි කියලා කියනවා. කම්පැනි එක unable to pay its debt කියන එක සම්බන්ධයෙන් කෝඩ් ඩිසයිඩ් කරගන්නකොට. ඉතින් ඔන්න ඔය කියන අවස්ථා දෙක යටතේ තමයි කම්පැනි එක ඩිසයිඩ් කරන්නේ කම්පැනි එක unable to pay its debt කියලා. අන්න ඒ විදිහට unable to pay its debts උනොත් එහෙම section 270 යටතේ ground එකක් වෙනවා. එහෙනම් එවැනි අවස්ථාවකදී කෝට් එකට පව එක තියෙනවා කම්පැනි එක wind up කරන්න ඕඩර් එකක් නිකුත් කරන්න. right. දැන් අපි කියන්නේ දැන් winding up ගැන කිව්ව ඊළඟට 271කින් කියනවා දැන් හරි winding up කරන්න පුළුවන්. කාටද මේ winding up application එකක් කරන්න පුළුවන්? නිකම්ම අධිකරණයෙන් ඔය නියෝගයක් දෙන්නේ නැහැ. එහෙනම් මේ application එකක් කරන්න පුළුවන් කාටද? කොහොමද ඒක කරන්නේ? application to the court be by a petition. පෙත්සමක් ආකාරයෙන් තමයි මේක කරන්න ඕනේ, plaint එකක් ආකාරයෙන් නෙමෙයි. එතන අපි මේක civil proceeding වලදී කතා කරනවා petition එකයි plaint එකයි අතර වෙනස. procedures වල වෙනස්කම් මොනවද වෙන්නේ කියලා. අපි මේකෙන් detail එක ගැන කතා කරන්න යන්නේ නැහැ. petition එකේ කියනවා the application to the court be by petition presented either by company. එතකොට මේ application එක දාන්න පුළුවන් එක පාර්ශ්වයක් තමයි company එකටම දාන්න පුළුවන් අධිකරණය හරහා නියෝගයක් දෙන්න කියලා wind up කරන්න කියලා. එහෙම නැත්නම් පුළුවන් creditor කෙනෙක්ට පුළුවන්. right? එහෙම නැත්නම් creditors ලා විශාල පිරිසකට creditors ලටත් පුළුවන්. including any contingent or prospective creditor or creditors. ඒ වගේම තමයි contributory කෙනෙක්. මේක සම්බන්ධයෙන් දායකත්වයක් දක්වලා තියෙන කෙනෙක්ටත් පුළුවන් අධිකරණයට application එකක් දාන්න මේ අදාළ ආයතනය wind up කරලා දෙන්න කියලා. right? ඊට පස්සේ හැබැයි කියනවා මේ contributories ලට winding up order එකක් කරන්න පුළුවන්. shall not entitled to present petition unless the number of members falls below the minimum number required, or the shares in respect of which he is contributory in his name for at least 6 months during the 18 months immediately preceding the date of the commencement of winding up. මොකද්ද මේ කියන්නේ දැන්? කම්පැනි එකට හරි ක්‍රෙඩිටර් කෙනෙක්ට හරි ඕනම ග්‍රවුන්ඩ් එකක් අපි කියපු 270 තියෙන ඕනම ග්‍රවුන්ඩ් එකක් යටතේ petition එකක් කරහා අධිකරණයට application එකක් දාන්න පුළුවන් ඕඩර් එකක් නිකුත් කරන්න කියලා මේ කම්පැනි එක wind up කරන්න කියලා. ඒ වගේම කියනවා contributory කෙනෙක්ට අපි කියමු shareholder මේකට දායකත්වයක් දක්වලා තියෙන එකට ආයතනයට shareholder කෙනෙක්ටත් අවශ්‍ය වෙනවා මේ කම්පැනි එක wind up කරන්න application එක දාන්න. ඉතින් එයා මොකද කරන්නේ? petition එකක් දානවා. හැබැයි මේ petition එක දානකොට හැම shareholder කෙනෙක්ටම මේක දාන්න බෑ. ඒ වගේම තමයි හැම ground එකකටමත් අර 270 දක්වා තිබෙ හැම ground එකකටම දාන්නත් බෑ. අර minimum number of members අන්න ඒ කියන ග්‍රවුන්ඩ් එකට ඇතුළත් විතරයි shareholder කෙනෙක්ට petition එකක් දාන්න පුළුවන් winding up order එකක් දෙන්න කියලා. ඒ වගේම තමයි මේ shareholders ලගේ හැම shareholder කෙනෙක්ටම දාන්න බෑ. මේ shareholder අන්තිම මාස 18 ඇතුළතදී right අන්තිම මාස 18 ඇතුළතදී අවම වශයෙන් මාස 6ක්වත් ඔහු ළඟ shares තිබිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පහුගිය අවුරුදු 1මාර ඇතුළතදී
මාස 6ක කාලයක් අනිවාර්යයෙන්ම එයා මේ අදාළ ආයතනයේ ෂෙයා හෝල්ඩර් කෙනෙක් වෙන්න ඕනේ. ඊට වඩා අඩු කාලයක් නම් පහුගිය අවුරුදු එකහමාර තුලදී එයා ආයතනයේ ෂෙයා හෝල්ඩර් කෙනෙක් වශයෙන් එහෙමත් නැත්නම් ෂෙයා සීමිකාරත්වයක් තිබුණේ. එහෙනම් එවැනි පුද්ගලෙක්ට බෑ මේ මිනිමම් නම්බර් එක බිලෝ වුණා කියලා පිටිෂන් එකක් දාන්න වයින්ඩින් අප් ඕඩර් එකක් නිකුත් කරන්න කියලා. එහෙනම් රික්වයර්මන්ට්ස් දෙකක් තියෙනවා. එකක් එයාලව ලිමිට් එනවා. මෙන්න එක ග්‍රවුන්ඩ් එකකට විතරයි යාලට පිටිෂන් එක දාන්න පුළුවන්, ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි ෂෙයා හෝල්ඩර් කෙනෙක් අපම වශයෙන් මාස 6ක කාලයක් කම්පැනි එකේ ෂෙයාර්ස් දරලා තියෙන්න ඕනේ. ඒ දරලා තියෙන්න ඕනේ පහුගිය අවුරුදු එකහමාර ඇතුළතදී. ඔන්න ඔය කියන කාරණාවන් තමයි සෙක්ෂන් 272 දක්වලා තියෙන්නේ. right. දැන් අපි කතා කරා මොනවද ග්‍රවුන්ඩ්ස් වයින්ඩින් අප් කරන්න පුළුවන් කෝඩ් එක හරහා. ඒ ග්‍රවුන්ඩ්ස් අපි තවදුරටත් විස්තර කරා. ඊළඟට අපි කාටද මේක ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්, කොහොමද මේ ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන් කියලා කතා කරා. දැන් අපි කියන්නේ එහෙම ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ හීරින් එකකට පස්සේ මොනවද කෝඩ් එකට දෙන්න පුළුවන් රිලීෆ් කියලා. මේක ගැන සඳහන් කරන සෙක්ෂන් 273. එතනදි කියනවා after hearing කෝට් එකට ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. මේ ඕනම ග්‍රවුන්ඩ් එකක් මේ තුනෙන් එකක් හෝ තුනම හෝ මේ කැමති විදිහකට ඕඩර්ස් දීමේ පවර් එකක් කෝට් එකට තියෙනවා. එකක් තමයි කෝට් එකට හිතනවා මේ ඇප්ලිකේෂන් එක සාධාරණ නැහැ කියලා කෝට් එකට පුළුවන් ඇප්ලිකේෂන් එක ඩිස්මිස් කරන්න. right වයින්ඩින් අප් ඕඩර් එකක් දෙන්න නැතුව ඇප්ලිකේෂන් එක කෙලින්ම ඩිස්මිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පැනි එකට හිතනවා නම් right මෙතන ඩිරෙක්ටර් කෙනෙක් තමයි නැත්තේ. කම්පැනි එකෙන් කියනවා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මාස 3ක කාලයක් දෙන්න අපි ඩිරෙක්ටර් කෙනෙක් අපොයින්ට් කරන්න. නැත්නම් සති 3ක කාලයක් දෙන්න අපි ඩිරෙක්ටර් කෙනෙක් අපොයින්ට් කරන්න කියලා. මේ විදිහට ඉල්ලීමක් කරොත් එහෙම කම්පැනි එක එවැනි ඉල්ලීමක් කරොත් අධිකරණයේ විසින් කන්ඩිෂනල් ඕඩර් එකක් දෙනවා. right කන්ඩිෂනල් ඕඩර් එකක් ඒ කියන්නේ తాවකාලිකව හීරින් එක ඇඩ්ජර්න් කරනවා, නතර කරනවා කන්ඩිෂනලි or අන්කන්ඩිෂනලි. ඒක හීරින් එක නතර කරන එක කොන්දේසි ඇතුව කරන්නත් පුළුවන්, කොන්දේසි නැතුවත් කරන්න පුළුවන්. එකක් තමයි යාලට පුළුවන් අපි හීරින් එක නතර කරනවා සති 3කට on the condition that මේ සති 3 ඇතුළතදී ඩිරෙක්ටර් කෙනෙක් අපොයින්ට් කරොත් එහෙම අපි ආ හීරින් එක අහලා එක්ක එතකොට පුළුවන් මේක ඩිස්මිස් කරන්න. සති 3කට පස්සේ හීරින් එක ආයි පටන් ගන්නකොට ඩිරෙක්ටර් කෙනෙක් අපොයින්ට් කරලා තිබුණ නැති වුණොත් එහෙම කම්පැනි එකට පුළුවන් ඩිස්මිස් කරන්නේ නැතුව අර පවර් එක තියෙනවා රෙලෙවන්ට් ඕඩර් එකක් දෙන්න කම්පැනි එක වයින්ඩින් අප් කිරීම සම්බන්ධයෙන්. ඉතින් අන්න ඒ විදිහට తాවකාලිකව අර ග්‍රවුන්ඩ්ස් වලින් මොන හරි දෙයක් sort out කරගන්න පුළුවන් නම් එවැනි ඉල්ලීමක් කරොත් එහෙම කරන්න පුළුවන් හැකියාවක් තිබුණොත් එහෙම කෝට් එක කන්ඩිෂනලි හෝ අන්කන්ඩිෂනලි හීරින් එක ඇඩ්ජර්න් කිරීමක් කරන්න පුළුවන්. අවසාන වශයෙන් කෝට් එකට අර වයින්ඩින් අප් ඕඩර් එකට අමතරව කෝට් එකට පුළුවන් ඉන්ටරිම් ඕඩර් එකක් දෙන්න. එහෙමත් නැත්නම් any other order as it things fit. මෙතනදී wide discretion එකක් දීලා තියෙනවා කෝට් එකට. කෝට් එකට හැංගෙන කෝට් එකට just an equitable කියලා හිතන ඕනෑම නඩු තීන්දුවක් දීමේ හැකියාවක් තියෙනවා. ඕක තමයි සෙක්ෂන් 273 දක්වලා තියෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරන්නේ සෙක්ෂන් 277 යටතේ දක්වලා තියෙන commencement of winding up. කොයි අවස්ථාවේදීද winding up එකක් ආරම්භ වෙන්නේ කියලා. Before presentation of petition, if a resolution passed for voluntary winding up, the commencement of winding up deemed to be that of the passing resolution. Then අධිකරණයට petition එකක් දානවානේ. සාමාන්‍යයෙන් in other cases winding up by court commences at the time of presentation of petition to court. Then ඔක්තෝබර් මාසයේදී අපි කියමුකෝ ඔක්තෝබර් 5 වෙනිදා 2020 ඔක්තෝබර් 5 වෙනිදා petition එකක් දානවා. මොකක් සඳහාද? winding up order එකක් ගන්න. right එතකොට මේ කම්පැනි එක wind up කරන්න පටන් ගත්තා කියලා සලකන්නේ මෙන්න මේ petition එක දාපු 2020 ඔක්තෝබර් 5 වෙනිදා කියන දිනේදී. right මේ දවසේම තමයි winding up එක ආරම්භ කරා කියලා සලකන්නේ, commencement එක වුණා කියලා සලකන්නේ. හැබැයි යම් කිසි විදිහකින් මීට කලින් කම්පැනි එක ඩිසයිඩ් කරගන්නවා නම් අගෝස්තු මාසයේදී විතර අපි කියමුකෝ අගෝස්තු 5 වෙනිදා resolution එක පාස් කරන කම්පැනි එක voluntarily wind up කරන්න. අපි මේ voluntary winding up කියන එක අපි ඉස්සරහට කතා කරනවා. ඒ voluntary winding up කියන කතා කරලා එයාලා voluntary winding up කියන එක සම්බන්ධයෙන් resolution එක පාස් කරලා නමුත් පසු කාලීනව ආයේ ඔක්තෝබර් 5 වෙනිදා එයාලා ඩිසයිඩ් කරනවා අධිකරණය හරහා මේක wind up කරන්න කියලා. එයාලා දානවා. ඒතකොට 2020 ඔක්තෝබර් 5 වෙනිදා petition එක. දැන් ප්‍රශ්නයක් එනවා
වයින්ඩින් අප් පටන් ගන්නේ මේ ඔක්තෝබර් 5 වෙනිදා ඉඳන්ද අගෝස්තු 5 වෙනිදා ඉඳන්ද නැත්නම් ඔක්තෝබර් 5 වෙනිදා ඉඳන්ද කියලා. resolution සාමාන්‍ය general rule එකට අනුව නම් winding up එක commence වෙන්නේ at the time of presentation of petition to court. But when it comes to if they have passed a resolution for a voluntary winding up, then the commencement of winding up deemed to be that the date of passing resolution, so it would be winding up would be the August 5th. If not, winding up would have been, so if there was no voluntary winding up, no resolution passed for voluntary winding up, then the resolution, since there is no resolution, the commencement of winding up shall be the date of the presentment of the petition to the court, so that will be October 5th. So that is for the commencement of winding up, and that has been set out in section 277. Okay, now we are going to learn about consequences of winding up. Winding up කරාම සිද්ධ වෙන ප්‍රතිවිපාක consequences මොනවද කියලා. section 208 තමයි මේ consequences දක්වලා තියෙන්නේ. මේකේ ඊටමත් විශාල ප්‍රමාණයක් lengthy sections කොටක් තියෙනවා. නමුත් අපි briefly consequences මොනවද කියලා බලමු. When winding up order made, winding up order එකක් නිකුත් කරනකොට copy of the order must be forwarded by company. Right? company එකක් winding up කරනකොට ඒ winding up order එකේ copy එකක් forward කරන්න ඕන company එකෙන් කාටද මේක යවන්න ඕනේ to registrar. registrar must make a minute in his book relating to company. දැන් පළවෙනිම දේ තමයි company එකක් wind up කරනවා නම් right? එහෙම winding up කරනකොට රෙජිස්ටාව දැනුවත් කරන්න ඕනේ. right? ඒ resolution එකේ copy එකක් යවන්න ඕනේ රෙජිස්ට්‍රාර්ට මෙන්න මෙහෙම company එක wind up කරනවා කියලා. එතකොට එහෙම යවුවට පස්සේ මිනිට් කරන්න ඕනේ. ඒ කරුණු සටහන් කිරීමක් කරන්න ඕනේ රෙජිස්ට්‍රාර්වරයා විසින්. ඒ අදාළ සමාගමට අදාළ පොත්පත් වල, ඒ ඩොකියුමන්ට්ස් වල, ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ඒවා සටහන් කිරීමක් කරන්නට ඕනේ. අපි මේ දැන් කතා කරන්නේ consequences of voluntary winding up යටතේ. ඊට පස්සේ section 279 කියනවා winding up order එකක් නිකුත් කරාම අධිකරණය විසින් winding up order එකක් නිකුත් කරාම no action shall proceed or commence against the company except with leave of court subject to terms as court may impose. Right? winding up order එකක් නිකුත් කරාට පස්සේ තවදුරටත් අපි එතන සලකනවා දැන් එතන company එකක් නැහැ කියලා. එහෙනම් මේ අදාළ ආයතනයට එරෙහිව මේ සමාගමට එරෙහිව අලුතෙන් තවත් කිසිම කේස් එකක් commence කරන්නත් බෑ. පවිතින තව නඩුවක් proceed කරන්නත් බෑ. මොකද නෛතික පුද්ගලභාවය එතනින් එහාට නැති වෙන නිසා. ඉතින් එතකොට 279 අපි කතා කරන consequence එක තමයි once the winding up order been made, if there is any ongoing investigation, if there is any ongoing proceedings, no action for such proceedings shall be continued, and also no proceedings can be commenced. No institution of new action also against the company once the winding up order been made. එතකොට ඒකත් අපි මේ කතා කරන consequence එකක් section 279 දක්වලා තියෙනවා. right. දැන් අපි කතා කරන්න යන්නේ liquidator කෙනෙක් කියන්නේ කවුද කියලා. මේ liquidator කෙනෙක් කියලා කියන්නේ සරලව ගත්තොත් එහෙම company එක wind up කරනකොට සාමාන්‍යයෙන් අපි දැන් කිව්වා සාමාන්‍ය අවස්ථාවකදී company එක කියන්නේ fiction එකක් soul එකක් body එකක් නැති කෙනෙක්. ඒ නිසා මේ company එකේ කටයුතු කරන්න කවුරු හරි authorize කරන්න ඕනේ. සාමාන්‍ය අවස්ථාවේදී මේ වැඩ කටයුතු කරන්නේ directorsලා. නමුත් මේ directorsලා හරියට වැඩ කටයුතු කරා නම් company එකක් wind up කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් wind up කරන්න වෙලා නම් company එක තවදුරටත් directorsලාට මේ කටයුතු පාලනය කරගන්නට බෑ. ඒ නිසා අධිකරණයේ විසින් මේකට third party එකක් එහෙම නැත්නම් directorsලා නොවන වෙනත් පුද්ගලෙක් පත් කරනවා මේ company එකේ කටයුතු කරන්න. අපි අන්න එහෙම කෙනෙක්ට කියනවා liquidator කෙනෙක් කියලා. මේ liquidator කෙනෙක් appoint කරන ගැනත් විශාල කාරණාවක් ගොඩක් තියෙනවා. බේසික් අයිඩියා එක තමයි අපි හැමතිස්සෙම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද සමාගම් පනත ගත්තොත් එහෙම සමාගම් පනත lengthiest legislation, one of the lengthiest legislations in Sri Lanka. ගොඩක් ලොකු පනත, ගොඩක් subsection තියෙන වගන්ති ගොඩාරියක් තියෙන section act එකක් තමයි Companies Act එක කියන්නේ. නමුත් මේ විෂයට අදාළව අපිට කතා කරන්න පුළුවන් මූලික කරුණු සියල්ලම අපි කතා කරනවා. මේ සම්බන්ධයෙන් තව වැඩිපුර මේව කරන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම සහ විභාගයට යන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම Companies Act එක කියවා ගැනීමක් කරන්නට ඕනේ. ඒකේ ලොකු
වාසියක් වෙනවා ඔයාලට විභාගයේදී පහසුවෙන් උත්තර ලියන්න. ඒතර මේ අයිඩියා එකත් එක්ක ඔයාලා අනිවාර්යයෙන්ම සෙක්ෂන් ටික කියවීමක් කරන්නට වෙනවා. හරි. එතකොට දැන් මේ ලික්විඩේටර් කෙනෙක් කියලා කියන්නේ සරලම අදහස දැන් ඔය මම කියපු විදිහට ඩිරෙක්ටර්ස්ලා වෙනුවට කම්පැනි එකේ වයින්ඩින් අප් එක කරන්න අවශ්‍ය කරන කටයුතු කිරීම සම්බන්ධයෙන් පත් කරන පුද්ගලෙක්ට. එතකොට මේ ලික්විඩේටර් කෙනෙක් කියලා කියන්නේ ක්‍රෙඩිටර්ස්ලාට ට්‍රස්ටි කෙනෙක්වත් එම්ප්ලොයි කෙනෙක්වත් කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක්වත් නෙමෙයි මේ කටයුතු සඳහා. දැන් ක්‍රෙඩිටර් කෙනෙක්ට හිතන්න පුළුවන් ලික්විඩේටර් කෙනෙක් කරාම අපිට ණය ගෙවන්න පත් කරලා තියෙන ට්‍රස්ටි කෙනෙක් යා කියලා. දැන් ට්‍රස්ට් ලෝ අපි කතා කරලා තියෙනවා. ඒතර ට්‍රස්ට් එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලා දන්නවා අනිවාර්යයෙන්. දැන් ට්‍රස්ටි කෙනෙක්ට ට්‍රස්ටි කෙනෙක් විතර සලකන්නේ නැහැ ලික්විඩේටර් කෙනෙක් ක්‍රෙඩිටර්ස්ලා වෙනුවෙන් ඇති වෙච්ච. ඒ වගේම ලික්විඩේටර් කෙනෙක් කියන්නේ එම්ප්ලොයි කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම ඔහු අර ඩිරෙක්ටර්ස්ලා වගේ ආයතනයේ ඔබ්ලිගේෂන් සම්බන්ධයෙන් රෙස්පොන්සිබල් වෙන්නෙත් නැහැ. නමුත් මෙයා මොකද කරන්නේ? දැන් ආයතනයේ වයින්ඩ් අප් කරන ප්‍රොසෙස් එකේදී කම්පැනි එකේ ප්‍රොපර්ටි හැමදේම කන්ට්‍රෝල් කරන්නේ අර කලින් ඩිරෙක්ටර්ස්ලා කරා වගේ ලික්විඩේටර් කෙනෙක්. ඒ වගේම තමයි ලික්විඩේටර් කෙනෙක්ට පුළුවන් can institute actions for recovering company property. දැන් කම්පැනි එකේ මොන හරි ප්‍රොපර්ටි රිකවර් කරගන්න තියෙනවා නම් අන්නේ රිකවරින් සේරම කිරීමේ හැකියාවත් ලික්විඩේටර් කෙනෙක්ට තියෙනවා. හරි. එතකොට අපි තවදුරටත් powers of liquidator status section 292 කතා කරනවා. right? ලික්විඩේටර් කෙනෙක්ට power එක තියෙනවා with the sanction of court. right? Our set of powers තියෙනවා. Liquidator has power and he do not want any sanction from the court. He do not want any permission from the court. So there are two set of powers. එකක් අධිකරණයේ අවසරය ඇතුව තියෙන powers, අනිත් එක on his own discretion එයාට power එක දීලා තියෙනවා මේ කාරණාවන් කරන්න පුළුවන් කියලා. එතකොට අධිකරණයේ sanction එක ඇතුව කරන්න තියෙන powers to bring or defend actions on behalf of the company. company එක වෙනුවෙන් හෝ company එක defend කරන්න පුළුවන්. කම්පැනි එක නමින් නඩු පැවරීමක් හෝ කම්පැනි එක නමට තියෙන නඩුවක් ඩිෆෙන්ඩ් කිරීමේ බලය තියෙනවා ලික්විඩේටර් කෙනෙක්ට. හැබැයි අධිකරණයේ අවසරය ඇතුව. ඒ වගේම තමයි to carry out business as may necessary for the beneficial of winding up. the winding up එක කමෙන්ට්ස් කරාට පස්සේ සාමාන්‍යයෙන් බිස්නස් එකේ කටයුතු ඔපරේෂන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් winding up කිරීමේ purpose එකට ව්‍යාපාර කටයුතු තවදුරටත් කරගෙන යන්නට ඕනේ නම් අන්න ඒ කාරණාවන් to carry out the business ඒ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ හැකියාවක් ලික්විඩේටර් කෙනෙක්ට තියෙනවා. හැබැයි අධිකරණයේ අවසරය ඇතුව. ඒ වගේම තමයි ක්‍රෙඩිටර්ස්ලට අදාළ debts තියෙනවා නම් ඒ ණය ප්‍රමාණයන් තියෙනවා නම් ඒවා ගෙවීමේ බලයකුත් තියෙනවා. එතනදිත් with the sanction of the court. ඒ වගේම තමයි වෙනත් liabilities තියෙනවා නම් ඒවා settle කිරීමේ හැකියාවක් තියෙනවා court එකේ permission එක ඇතුව. ඊට පස්සේ liquidator has power on his own discretion and he did not want any permission or sanction with the court to impose these things. He has the sole power, sole discretion to decide upon that. First thing is to sell movable or immovable property. Now when it comes to winding up, one of the main thing liquidator has to do is if the company has a factory in somewhere, to sold that factory. If company has certain properties, to sold those assets and pay the creditors or pay the debts which has been owned by the company to settle the liabilities. In order to settle the liabilities, he need to find assets. So those assets can be found by selling those movable and immovable properties, and for that liquidator do not need to require any permission from the court. He can on his own discretion sell those movable and immovable property, and also he can do all acts and to execute in name of the company. Now when you are selling a land, you have to execute a deed, and when a deed of transfer been executed, he can liquidator has the power to be on behalf of the company on that particular deed. He can sign that deed on behalf of the company, and also he can draw, accept any checks, any bills of exchange, promissory notes, or he can draw or accept any check or something like that. And also to appoint an agent to do any business on behalf of such liquidator. And also liquidator can appoint someone else. Right now liquidator has appointed to make all the relevant things regarding the company. Now liquidator can appoint some other agents, right, to act on behalf of them for the sole purpose of winding up this company. Now for all this stuff,
He did not want any sanction from the court. He do not need any permission from the court. He has the sole discretionary power to decide upon these facts. So those are the powers which are given to the liquidator. You must study these powers because this is one of the areas which the examiners has been tested your knowledge upon. Right? Okay. Now we are coming for the voluntary winding up. Now, as the word itself suggests, it is about being voluntary. Now, voluntary means company itself decides we are going to wind up the company. එයාලම තීරණය කරගන්නවා අපි මේ company එක wind up කරනවා කියලා. Law allows companies to wind up without court intervention. දැන් හැමදේටම අධිකරණය හරහාම divorce එකක් ගන්නවා වගේ හැමදේටම අධිකරණය හරහා යන්නේ නැතුව කම්පැනියක් වයින්ඩ් අප් කරගන්නකොට කම්පැනිය පටන් ගත්ත කට්ටිය එකතු වෙලා කැමැත්තෙන් නම් කම්පැනියක් ඉවර කරන්නත් පුළුවන් හැමෝටම කැමැත්තෙන් හැබැයි යම් කිසි ප්‍රොසෙස් එකකට අනුකූලව. එතකොට වොලන්ටරි වයින්ඩ් අප් කරන එක මේක ගොඩක්ම වැදගත් නැහැ අපිට විෂය නිර්දේශයට තීගෙන කරන. නමුත් බේසික් අයිඩියා එකක් තබා ගැනීම වැදගත් වෙනවා. මොකද්ද මේ වොලන්ටරි වයින්ඩින් අප් කියන්නේ කියන එක සම්බන්ධයෙන්. වොලන්ටරි වයින්ඩින් අප් එකක් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් ෂෙයා හෝල්ඩර්ස් වයින්ඩින් අප්, අනිත් එක creditors voluntary winding up. Shareholders ලටත් පුළුවන් voluntary wind up කරන්න. Available when the company is solvent and proceed with certification of the directors and able to pay its debt. ඒක තමයි පළවෙනි අවස්ථාව. දැන් ඒ කියන්නේ company එක voluntary wind up කරනවා නම් directors ලා මොකද කරන්න ඕනේ? directors ලා certify කරන්න ඕනේ. දැන් voluntary wind up කරනකොට දැන් ප්‍රශ්නයක් එනවා. දැන් කට්ටිය කියනවා wind up කරමු කියලා. ඒතොර ණය තියෙන අයට මොකද වෙන්නේ? ණය ගෙවා ගන්න බැරි වෙද්දී නැහැ. අන්න ඒ කියන ප්‍රශ්නයට විසඳුමක් දීලා තියෙනවා. වොලන්ටරි වයින්ඩ් අප් කරනවා නම් ෂෙයා හෝල්ඩර්ස්ලා කැමති වෙලා ඩිරෙක්ටර්ස්ලා සර්ටිෆයිඩ් කරන්න ඕනේ. යාලා ගැරන්ටි එකක් දෙන්න ඕනේ. අපිට මෙන්න මේ කාලය ඇතුළතදී වයින්ඩින් අප් එක ඉවර වෙන්න කලින් කම්පැනි එකට තියෙන සේරම ඔබ්ලිගේෂන්ස්, ඩෙබ්ට්ස්, ඩියු අමවුන්ට්ස් පේ කිරීමේ හැකියාවක් තියෙනවා කියලා සෝල්වන්සි සර්ටිෆිකට් එකක් යාලට ගෙවීමේ හැකියාවක් තියෙන සර්ටිෆිකට් එකක් ඉෂුව කරොත් තමයි shareholders ලගේ volatility winding up එකක් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි company එකට එහෙම certificate එකක් issue කරන්න බැරි නම් company එක unable to pay its debt නම් insolvent නම් අන්න එවැනි අවස්ථාවකදී creditors voluntary winding up එකක් තියෙනවා. එතකොට අපි මේ අවස්ථා දෙක ගැන ඊළඟට කතා කරමු. right. then section 319 දක්වලා තියෙනවා voluntary winding up එකක් කරන්න පුළුවන් grounds මොනවද කියලා. පළවෙනි ground එක තමයි when the period if any fixed for the duration of the company by the articles has been expired. Now assume a company has been incorporated on the condition that this particular company has been incorporated for 5 years. Right? මොකද කරන්නේ 2014 දී company එකක් පටන් ගන්නවා අවුරුදු 5ක් දක්වා මේ company එක පවත්වාගෙන යනවා කියලා කියනවා. එහෙනම් අවුරුදු 5ක් ගත වුණාම 2019 දී මේ කම්පැනි එක කෝට් එකට යන්න දෙයක් නැහැ. මෙයාලා ආටිකල්ස් වලම ඇග්‍රී වුණා අවුරුදු 5කින් මේ කම්පැනි එක ඉවර කරනවා. මේ අවුරුදු 5කටයි මේ කම්පැනි එක පටන් ගත්තේ කියලා. එහෙනම් අවුරුදු 5ක් ගියාට පස්සේ voluntarily කෝට් එකට ඉන්ටර්වීන් වීමක් වෙන්න ඕනේ නැහැ. voluntarily යාලට කැමැත්තෙක්ම මේ කම්පැනි එක wind up වෙනවා. යාලට පුළුවන් winding up එකක් කරන්න. right? එතකොට ඒක තමයි voluntary winding up එකක් කරන්න පුළුවන් පළවෙනි ground එක. දෙවෙනි winding up එකක් කරන්න පුළුවන් ground එක තමයි by a special resolution. special resolution එක pass කරලත් company එකට පුළුවන් voluntarily court එකට intervene වෙන්නේ නැතුව wind up කරන්න. ඒ තමයි දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි voluntary winding up කරන්න පුළුවන් where the company resolves by special resolution to the effect that it cannot be by reason of its liabilities continue its business and that it is advisable to be wind up. right? දැන් මේ දෙවෙනි එකේ තුන්වෙනි එකේ වෙනස මොකක්ද? දෙවෙනි එකේ කියන්නේ කෙලින්ම අපි මේ සමාගම voluntarily wind up කරනවා. අපි මේ සමාගම අපේ කැමැත්තෙන් වහන්න කටයුතු කරනවා. ඈවර කරන්න process එකට යනවා කියලා special resolution එකකින් specifically අර wind up කරනවා කියලා agree වෙන එකට. 319 subsection 3 කියන්නේ company resolves by special resolution. දැන් මෙයාලා special resolution එක pass කරනවා wind up කරන්න නෙමෙයි. මේ යන විදිහත් එක්ක it cannot by reason of its liabilities. මේ තියෙන තත්ත්වයක් එක්ක මේ තියෙන liabilities එක්ක ණයත් එක්ක ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන්න බෑ. right?
එයාලා රිසෝල්ව් කරන්නේ අන්න ඒ කාරණාව. ව්‍යාපාරය කටයුතු කරගෙන යන්න බෑ. It cannot by reason of its liabilities continue its business. ණය නිසා වැඩ කරන් යන්න විදියක් නෑ. තවදුරටත් කරන් යන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි wind up කරන එක. It is advisable. එයාලා කම්පැනි එක රිසෝල්ව් කරගන්නවා advisable කියලා විතරයි. එහෙම නැතුව wound up කරන්න ඕනේ කියලා resolution එක පාස් කර ගැනීමක් නෙමෙයි එතනදී වෙන්නේ. එතකොට වලට මේ දෙක අතර වෙනස තියෙනවා. මේක specifically කියනවා. මෙතනදී හැම ස්පෙસિෆිකලි කියවීමක් වෙන්නේ නැහැ. ඇඩ්වයිසබල් කියලා තමයි කියන්නේ wind up කළ යුතුයි කියලා. ඔන්න ඔය කාරණා තමයි section 319 යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. right. දැන් මම කලින් කිව්වා certificate එකක් issue කරන්න ඕනේ කියලා directorsලා ණය ගෙවන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. අන්න ඒකට අපි කියනවා declaration of solvency කියලා. For a shareholders winding up, company must be solvent. Why it is required to be solvent? To protect the rights of the creditors. Now නායකාරය ගොඩක් ඉන්නවා. කම්පැනි එක ණයට බඩු ගත්ත, කම්පැනි ණයට සේවාවන් සපයපු, කම්පැනි එක ණයට මොන හරි භාණ්ඩ මිලදී ගත්ත. ඔහොම දේව තැන් තියෙනවනම් ඒ ණයගත් පාර්ශවයන්ට ක්‍රෙඩිටර්ස්ලට දැන් ලයබිලිටි එකක් ඉන්කර් වෙලා තියෙනවා. එහෙනම් ඒ ලයබිලිටි එක ගෙවල නිම කරන්නට ඕනේ. හැබැයි වයින්ඩ් අප් කරොත් එහෙම ඒ පුද්ගලයා නැති වුණොත් එහෙම ආයතනෙ නැති වුණොත් එහෙම එතනින් එහාට ඒ ක්‍රෙඩිටර්ස්ලට කිසිම රයිට් එකක් නැති වෙනවා. ඒ නිසා වොලන්ටරි වයින්ඩ් අප් කරනවා නම් මුලින්ම කම්පැනි එක මේ වයින්ඩ් අප් කරන්න පුළුවන් මාසයක් අවුරුදු දෙකක් ඇතුළත අවුරුදු දෙකකින් අපි වයින්ඩ් අප් කරනවා නම් මාස 6කින් අපි වයින්ඩ් අප් කරනවා නම් මේ මාස 6 ඇතුළතදී මේ ක්‍රෙඩිටර්ස්ලා හැමෝගෙම ලයබිලිටිස් ගෙවන්න පුළුවන් කියලා දෙන ඩෙක්ලරේෂන් එක ඩිරෙක්ටර්ස්ලා දෙන සහතිකයට තමයි අපි කියන්නේ declaration of solvency කියලා. Therefore, directors must make a declaration of solvency by majority decision at a board meeting. Now, make it a special resolution and pass karanna ඕනේ නැහැ. They can pass it by a majority decision at a directors board meeting that the company is solvent enough to pay its debts to the creditors. Now, before making that decision, they have to make a full inquiry. They have to refer to the auditors. They have to refer to the financial accounts, the prospective transactions, all the stuff they has to be considered. Then, after a full inquiry, directors must declare that company is able to pay its debts in full within 12 months from commencement of winding up. Winding up එක පටන් අරගෙන දැන් අපි කතා කරා commencement of එක කොහොමද වෙන්නේ කියලා. winding up එක පටන් ගන්න කොතනද කියලා. එතකොට ස්පෙෂල් රෙසලූෂන් එක පාස් කළේ රෙසලූෂන් එක පාස් කරගන්න තැනේ ඉඳගෙන මාස 12ක් ඇතුළත කාලයකදී කම්පැනි එකට තියෙන debts in full මේ debts සේරම පොඩ්ඩක් නෙමෙයි භාගයක් නෙමෙයි වැඩි ප්‍රමාණයක් නෙමෙයි debts සම්පූර්ණයෙන්ම වයින්ඩින් අප් එක පටන් ගන්න මාස 12ක් ඇතුළතදී ගෙවා නිම කරන්න පුළුවන් කියලා ඩිරෙක්ටර්ස්ලා ඩික්ලෙයාර් කරන එකට තමයි අපි කියන්නේ declaration of solvency කියන්නේ. Now, failure to make such declaration, directorsලට හිතෙනවා මේ full inquiry එකෙන් පස්සේ අපිට මාස 12ක් ඇතුළතදී winding up එක පටන් ගන්න මේක ගෙවල ඉවර කරන්න බෑ කියලා. අන්න එහෙනම් මේක shareholders winding up එකක් වෙන්නේ නැහැ. මෙතනදී creditors winding up එක බාටපත් වෙනවා කියලා මෙන්න මේ කියන කාරණාවන් කියනවා section 324 දී. right. ඊට පස්සේ notice of resolution to voluntary winding up. voluntary winding up එක කරනවා නම් notice එකක් දෙන්න වෙනවා. මේ notice එක ගැන සඳහන් කරන්නේ section 320 එතනදී කියනවා when the company has passed a resolution for voluntary winding up. voluntary wind up කරන්න resolution එක pass කරාම it shall within 14 days from the date of passing resolution give such notice resolution by publication in the gazette. මොකද කරන්න ඕනේ? මෙයාලා resolution එක pass කරගන්න ඕන voluntary wind up කරන්න දවස් 14ක් ඇතුළතදී දවස් 14ක් ඇතුළතදී යාලා මොකද කරන්නේ මේ resolution එක pass කරලා දවස් 14ක් ඇතුළතදී gazette එකේ publish කරන්න ඕනේ අපේ මෙන්න මේ ආයතනය මෙන්න මේ විදිහට voluntarily wind up කරන්න කටයුතු කරනවා එහෙම decision එකක් ගත්තා කියලා. එතකොට මෙහෙම public notice එකක් gazette එකේ දැම්මම creditorsලා කවුරු හරි ඉන්නවනම් මේ සම්බන්ධයෙන් දැනුවත් නැති ඔවුන්ට පුළුවන් එයාලගේ payments අරගන්න එයාලගේ due amounts ගන්න අදාළ අවශ්‍ය ක්‍රියාමාර්ගයන් අරගෙනීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා. ඉතින් ඔය කාරණා තමයි resolution එකක්. මේ voluntary winding up resolution එක pass කිරීම සම්බන්ධයෙන් ලබා දිය යුතු notice එක ගැන section 320 දක්වලා තියෙනවා. Now, okay, so finally I told you in the beginning there are three types of winding up. Winding up by court, voluntary winding up and winding up subject to supervision of court. Now section 351 is about this winding up subject to supervision of court and there are several other important sections, but for the
sake of this examination, you do not need to go in detail about those sections, but it's better if you can read those sections as well. Now, section 351 says, when a company has passed a resolution for voluntary winding up, a petition may be made to the court for an order to continue winding up voluntarily, but subject to the supervision of court. Right? Now, company has passed a resolution for voluntary winding up. එතකොට මේක සිද්ධ වෙන්නේ voluntary winding up එකකදී. හැබැයි voluntary winding up කරන්න resolution එක pass කරලා තියෙනවා. දැන් ඔයාලට මේක සම්බන්ධයක් තේරෙනවා ඇති. දැන් කලින් අපි section එකේ කතා කරා voluntary winding up එක කරන resolution එක pass කරාට පස්සේ gazette notification එකක් දාන්න ඕනේ කියලා. මේක හැමතිස්සෙම practical application එකත් එක්ක කල්පනා කරන්න. gazette notification එකක් දානවා. gazette notification එකේ තියෙනවා මේ අදාළ company එක voluntarily wind up කරන්න යන්නේ කියලා. දැන් මේක දකිනවා කවුරු හරි පුද්ගලෙක්. right? මෙන්න මේ notice එක creditor කෙනෙක් දැකලා creditor කෙනෙක් බලනවා එයා panic වෙනවා right මෙන්න ප්‍රශ්නයක් තියෙනවා මෙයාලා voluntarily wind up කරන්න යනවා මගේ ලක්ෂ 5ක මුදලක් තියෙනවා මේක මට හම්බ වෙයිද දන්නේ නැහැ ඒ නිසා එයා මොකද කරන්නේ petition එකක් දානවා court එකට voluntarily wind up කරන්න හැබැයි subject to the court supervision court එකේ අධීක්ෂණය යටතේ මේක වෙන විදිහට එතකොට හදිසියවත් මේ company එක වැරදි විදිහට wind up කරන්න ගියොත් එහෙම මෙයාලා කියපු විදිහට කරන්න නැතුව මොන හරි දෙයක් වුණොත් එහෙම එතකොට court එකේ supervision එක තියෙන නිසා අන්න එවැනි අවස්ථාවකදී මෙයාට අගතියක් වෙන එකක් නැහැ කියලා හිතලා කෙනෙක්ට පුළුවන් voluntary winding up එකක් තියෙන අවස්ථාවකදී court එකට petition එකක් දාන්න මේක court එකේ supervision එක යටතේ සිද්ධ වෙන විදිහට කරන්න කියලා. ඉතින් ඔන්න ඔය කියන කාරණාව තමයි winding up subject to supervision of court කියලා කියන්නේ. ඉතින් ඔය ටික තමයි අපිට winding up යටතේ කතා කරන්න තියෙන winding up ඉතාමත් වැදගත් area එකක්. අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් පදනම් වෙලා තියෙන බේස් වෙන ඒරියා එකක්. මේ පාඩම ඇතුළතදී ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්න කලින් අවස්ථාවලදී වගේම Viber හෝ WhatsApp හරහා අපිට ඉදිරිපත් කරන්න. එතකොට අපිට පුළුවන් ඒ තියෙන ගැටලු निराකරණය කර දීලා ඔයාලට විභාගයට හොඳින් සූදානම් වෙන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න.